පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකේ database management system ගැන කරන video series එකේ 25 වෙනි episode එකට ඔයගොල්ලෝ අපේ video බලන කෙනෙක් නම් දිගටම ඔයගොල්ලෝ දන්නවා අපේ මීට episode 9කට කලින් පටන් ගත්ත අලුත් video series එකක් අපි එකෙන් අරන් යන 9 වෙනි episode එක තමයි එතකොට මේක අපි මේ video series එක පටන් ගත්තේ question set 16 වලදී මෙන්න මේ විදිහට අලුත් scenario එකක් එක්ක පොඩ්ඩක් ඒ ගැන අපි ඔයගොල්ලන්ට සාරාංශයක් කරොත් මේකේ ඉන්නවා කළුවිල ජූනියර් කොලෙජ් කියලා පාසලක්. ඒ පාසලේ ළමයින්ගේ වාර විභාග ලකුණු තියාගෙන තිබිලා තියෙන කලින් පොත්වල හදිස්සියකදී මේක ආපහු බලන්න ඕන වුණොත් පොඩ්ඩක් කාර්යක්ෂමතාව අඩු වෙනවා, ටිකක් අමාරු වෙනවා. ඉතින් මේක තේරුම් ගත්ත ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් ප්‍රින්සිපල්ට ඕන වුණා මේ වැඩේ වඩා කාර්යක්ෂම කරගන්න AI software company එකට කියලා software එකක් හදන්න මේ කටයුත්ත වෙනුවෙන්. ඉතින් මේ වැඩේ AI software වලට බාර දෙද්දි අපිට හිතන්න අපි AI software එකේ වැඩ කරන senior software engineer කෙනෙක් කියලා සහ මේ වැඩේ database එක design කරන part එක ඒකේ අනිකුත් ටික අපිට පැවරෙන බව හිතන්නලු. හරි. එහෙම හිතාගෙන අපිට මෙන්න මේ requirement එකට අනුව database එක සහ ඒකේ tables ටික හදන්න තමයි අපිට question set 16 වෙ තිබ්බේ. එතකොට අපි මෙන්න මේ නමින් database එකක් හදලා student classes subject exam term කියලා tables ටිකක් හදාගත්ත ඒ data ටික තියාගන්න. ඊට පස්සේ අපි ඒකෙන්ම question set 17 වලට ගියා. ඒකෙදි අපි කරේ ඒ හදාගත්ත database එකට තියෙන table වලට අපි relationship ඇති කරා මෙන්න මේ requirements වලට අනුව. ඊට පස්සේ අපිට database එකේ ER diagram එක අන්තිමට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වුණා. තියෙන classes වල අපි relationship ටිකක් හදලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා උතන අතරමැද තවත් table එකක් අපිට set වුණා. subject table එක student table එක අතර මේ relationship එකක් ගාදී අපි ඒකත් customize කරගත්තා. ඕන විදිහට. ඊට පස්සේ අපි ගියා question set 18 වලට. මේකදී අපි කරේ ඒ හදාගත්ත model එක අපි ඇත්ත database එකක් බාරපත් කරා forward engineering කරලා මෙන්න මෙතනින්. හරි. ඊට පස්සේ අපි ඒ හදාගත්ත database එකට අපි data input කියන තමයි මේකදී කරේ. අපි graphically තමයි data input කරේ. නමුත් මේ relational database එකේ තියෙන tables අතර තියෙන foreign keys වල foreign keys එක අපි කොහොමද data input කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් වැඩිපුර මෙතෙන්දී කතා කරා. විශේෂයෙන් මේ student exam mark report කියන table එකේ තියෙන foreign keys විතර. ඒ foreign keys විතරක් තියෙද්දි අපි කොහොමද මේ අපිට ඕන කරන data ළමයින්ගේ data ටික අදාළ terms එක්ක අදාළ subject එක match කර දාන්න ඕන කියන පොඩ්ඩක් මෙතෙන්දී කතා කරා වැඩිපුර. ඊට පස්සේ අපි ගියා question set 19 වලට. ඒකේ තිබ්බේ අපි මේ හදාගත්ත database එක ඇසුරේ වැඩක් කරගන්න queries ලියන විදිය. අපි මෙතනදී searching part වලට, delete part වලට, updating part වලට අපි මෙතන queries ලියුවා. ඊට පස්සේ අපි මෙතන question set 20 වලට ආවා. 20 වලදී අපි කරේ කොහොමද අපේ database එක පාවිච්චි කරලා requirements වලට අනුකූලව searching part කරන්න කියලා. ඒ වගේම තමයි අපි question set 21, 22, 23, 24 වලට මේ එක requirements එක scenarios වලට අදාළව අපි කොහොමද අපේ හදාගත්ත database එක හරහා searching part එකක් කරගන්න කියලා. searching කෝය තමයි practice වෙන මේ ටිකේම. ඉතින් අපිට question set 25 වලත් කරන් තියෙන ඒකම තමයි අපි කොහොමද බලමු මේ දින තියෙන requirements වලට අනුව තවත් වෙනස් requirement එකක් තමයි තියෙන්නේ. ඒ වෙනස් requirements වලට අනුව කොහොමද අපි තවත් වෙනස් searching query ටික build up කරගන්න කියලා තමයි මේකදී අපි කතා කරන්නේ. හරි, දැන් අපි එමු අපේ වීඩියෝ එකට. මේක තමයි question set 25. අපි පළවෙනි requirement එකට දැම්මේ. පළවෙනි requirement එක කියනවා find the average obtained in the first term mathematics subject. අපිට පළවෙනි වාරේ mathematics subject එකට ළමයින් ගත්ත marks වල average එක තමයි ගන්න කියන්නේ. හරි. අපි මේ වැඩේ කරන්න යන අපේ software එකට. අපි මෙහෙර පාවිච්චි කරනවා ADS කියන software එක. මේ username password දීලා enter වෙනවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ අපේ database එක හදාගෙන තියෙන table ගැන පොඩි අවධානයක් දුන්නොත් මේ student table එකේ තියෙනවා අපිට students ලගේ data ටික. ඒ වගේම exam term table එකේ අපේ terms details, class details මේකේ තියෙනවා. වගේම subject details මේකේ තියෙනවා. ඒ වගේම ප්‍රධාන table එකේ student exam mark table එකේ
මේ ළමයි එක් එක් විෂයට එක් එක් වාරයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය. එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකත් ඇතුළත් කරලා. ඊට පස්සේ දැන් අපි ගියොත් අපේ කෝර් එක ජෙනරේට් කරන්න හදාගන්න. මේද අපිට කියන්නේ mathematics වලට first term වල ගත්ත average mark එක තමයි ගන්න කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද අපි mark එකක් හොයන්න ඕන නිසා අපි search ගහන්න ඕනේ මේ marks අඩංගු මෙන්න මේ table එකට. ඕක අපි කියනවා student exam mark record table කියලා name කරලා තියෙනවා. හරි. එහෙනම් අපි මේකට search එකක් ගහමු. search එකක් ගහනවා කියන්නේ අපි select code එකක් use කරන එක තමයි වෙන්නේ. අපිට පුළුවන් ඒ නිසා select කියන keyword එක මේක ආරම්භ කරන්න. අපිට ඕන මේ record ටික. ඒ කියන්නේ අපිට ඕන මේ table එකේ තියෙන ඔක්කොම record ටික ගන්න තමයි අපි මුලින්ම plan කරන්නේ. මොකද අපි requirement එක එකපාරටම මුලින් ඉඳන්ම සම්පූර්ණ එක ගහන්න යන්නේ. ටිකක් දිග වෙන්න පුළුවන් code එකේ නිසා අපි කොටසින් කොටස යමු. ඒ අනුව අපි මුලින්ම ඔක්කොම මාක්ස් ටික හොයාගෙන ඊට පස්සේ ෆස්ට් ටර්ම් එක ෆිල්ටර් කරමු. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ෆිල්ටර් කරමු. අන්තිමට ඇවරේජ් එක ගමු. හරි. මම පළවෙනි පොයින්ට් එක දෙනවා. අපි ඉස්සෙල්ලා මුලින්ම ඔක්කොම ඩීටේල්ස් ටික ගමු. අපිට ඔක්කොම ගන්න ඕන කියන අර්ථය අපි දෙනවා මේ all කියන එකෙන්. අපි all කියන එක දුන්නම අපි කියන්නේ අපි සලකන ලබන රෙකෝඩ් නේ තමයි ටේබල් එකේ තියෙන්නේ. අපි all දුන්නොත් ඒ රෙකෝඩ් එකේ තියෙන හැම කොලම් එකක්ම ඉන්ක්ලූඩ් වෙනවා තමයි මේ කියන්නේ. අපිට නැත්නම් කස්ටමයිස් කරන්න පුළුවන් අපිට ඕන කොලම්ස් ටික විතරක් පෙන්නන්න. අපි මේ asterisk mark එක දුන්නා අපි කියනවා තියෙන ඔක්කොම කොලම්ස් ටික පෙන්නන්න කියලා. ඊට පස්සේ අපි from කියන keyword එක දෙනවා. ඊට පස්සේ අපි කියනවා අපේ database එක assurance table එකේ නම. මේක තමයි අපේ database එක. මේක තමයි table එක. semicolon එකකින් පුළුවන් අපිට end කරගන්න paper එක. හරි. ඔතනින් අපිට නම් ඔක්කොම marks ටික. දැන් යන් අපේ filter කරගන්න වැඩවලට අපිට ෆිල්ටර් කරගන්න තියෙන conditions දෙකක්. පළවෙනි condition එක තමයි term එක first term වෙන්න ඕන. දෙවෙනි එක තමයි subject එක mathematics වෙන්න ඕන. දැන් යන් අපි ෆිල්ටර් කරගන්න අපේ subject එකෙන්. ඔයගොල්ලන්ට පේනවනේ දැන් අපි search එක ගැහුවේ මොකෙන්ද? අපි search එක ගැහුවේ මෙන්න මේ table එකේ. මේ table එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවද subject name එකක්? නෑනේ. තියෙන subject ID එකක් විතරයි. ඒත් අපිට requirement එකේ තියෙන subject ID එකේ ෆිල්ටර් කරන්න කියලා නෑ. අපිට කියන subject name එක ෆිල්ටර් කරන්න. subject name කියන්නේ subject table එකේ. එහෙනම් අපිට මෙන්න මේ core එක අපිට හරියටම complete කරන්න නම් අපිට ඕන subject name එක නම subject name එක මේ table එකේ නෑ. අපිට වෙනවා එන මේ subject name එක තියෙන subject table එක අපේ core එකට set කරගන්න. ඒ වගේම ඒ විදිහට අපිට exam term එකක් set කරගන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අපිට මේ core එක ලියන්න නම් අපිට සිද්ධ වෙනවා tables කිහිපයක් එකතු කරගන්න. අපිට මේ tables කිහිපයක් එකතු කරගෙන වැඩක් කරගන්න ඕන නම් ක්‍රම දෙකයි තියෙන queries වල. එකක් තමයි join queries use කිරීම, අනිත් එක තමයි sub queries use කිරීම. අද session එකේදී මම ලෑස්ති වෙනවා මේ queries දෙකෙන්ම වැඩ කරන විදිය පොඩ්ඩක් practice කරන්න ඕගොල්ලන්ට. අපි මුලින්ම මේක sub queries වලින් design කරන් යමු. අපි මුලින්ම තෝරන්නේ second point එකේ අපි ගමු මේක first term එකෙන් filter කරලා ගමු. අපි condition එකක් දෙන්න නම් තියෙන එක දෙයක් කරන්න where කියන keyword එක use කරන්න. අපි where කියන keyword එක use කරලා අපේ condition එක දෙමු. අපිට ඕන term එක term name එක first term වෙන්න. නමුත් අපිට එකපාරට first term ගන්න බෑ. අපිට පුළුවන් මේ table එක හරහාම අපි යන්න. මොකද අපි search එක ගන්න මේකද. අපිට term කියන යම් කිසි ID එකක් ගන්න නම් අපිට මේක use කරන්න term ID කියන එක. එහෙනම් අපි කියනවා මේ student exam mark record කියන එකේ අපි term ID එක ගන්න. අපේ term ID එක දැන් තමයි කියන්නේ. term ID දැන් අපිට first term නේ. අපි බලමු term ID එක මොකක්ද first term වලට අදාළ. හරි first term වලට අදාළ term ID එක 1. එහෙනම් අපිට term ID සමාන 1 කියලා දුන්නොත් අපේ වැඩේ සිද්ධ වෙනවා. term ID එක කිව්වෙත් එනවා. අපිනේ දන්නේ ඉතින් මේ term ID එක කියන්නේ first term කියලා. අපි ඒක first term කියලා නමෙන්ම අපි සර්ච් කරනවා නම් අපිට මේ වැඩේ නෙමෙයි කරන්න ඕන. අපි මෙතෙන්ට ගේන්න ඕන. කොහොම හරි මෙතෙන්ට එන්න ඕන එක. එක આવොත් අපිට වැඩේ හරිනේ. අපිට ඕන කරන රිසල්ට් එක ලැබෙනවා. එහෙනම් අපි මේ ඒ වගේම අපේ රික්වයර්මන්ට් එක හැටියට එක දාන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙතෙන්ට සබ් core එකක් ගෙන ගන්න. අන්න එහෙම core එකක් දානකොට, කියන්නේ මොකක් හරි කන්ඩිෂන් එකකට තවත් core එකක් ගෙනලා දානකොට තමයි අපි සබ් core එකක් කියලා කියන්නේ. සබ් core use කරනවා කියන්නේ ඒක. එහෙනම් අපිට දැන් මෙතන එක දාන්න බෑ. අපි කරන්නේ මේ එක රිසල්ට් එකට එන core එකක් ගන්න. ඒ කියන්නේ ඒ core එකේ රිසල්ට් එක වෙන්නේ උත්තරය එක ලැබෙනවා. හරි. අපි දැන් ඒ core එක හදාගන්න බලමු. අපි core එකෙන් tag එකකට තවත් core එකක් ගන්න පැහැදිලිව කරගන්න. දැන් අපිට ඕන subject ID එකට එක ලැබෙන්න ඕනේ. හරි. subject එකට එක ලැබෙන්න ඕනේ. එහෙම එක ලැබෙන්නේ කොහොමද?
sorry අපිට ඕන exam term id එක ලැබෙන්නේ. හරි. ඒක ලැබෙන්නේ කොහොමද? exam term name එක first name උනත් තමයි කියන්නේ. එතකොට ලියන code එකේ condition එක මොකක්ද? අපි හොයන්නේ මොකද්ද? අපි හොයන්නේ term id එක. condition එක මොකද්ද? term name එක first term වෙන. හරි. අපි ඒක කරගන්නවා. අපිට පුළුවන් මේක select කියන keyword එක දෙන්න. ඊට පස්සේ අපි කියනවා අපි දැන් හොයන්නේ term id එක. term id. අපි හොයන්නේ term table. අපි ඉස්සර term id කියන්න බෑනේ. අපි ඉස්සර table එක සඳහන් කරන්න ඕනේ. ඒකේ නම exam term නේද? exam term කියන අපේ table එකේ term id එක තමයි අපි හොයන්නේ. හරි. අපි ඒක හොයන්නේ කොහොමද කියලා කියමු. ඒ database name එක සහ table එක ඉස්සරහට දීලා. ඕක තමයි pattern එක. ඒක follow කරන්න ඕන. අපි මේ select core එකක් කොහොමද මුලින් ඉඳන් කරන්න කියන එක අපි කතා කරා මුල්ම videos වල. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් කොහොමද එකපාරට මෙහෙම කරන්න කියලා. ඒකට ගිහින් යන මුලින් ඉඳන් මම කියලා දීලා තියෙනවා. කොහොමද මේ select එකක් අපි ගහන්න කියලා කොටස් වශයෙන්ම කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් දෙනවා අපේ condition එක where කියලා keyword එක දෙනවා. ඊට පස්සේ අපි කියනවා අපේ exam term කියන table එකේ term name එක. term name එක first term කියන එක තමයි අපිට ඕන කරන්නේ. ඒකට අයිති id එක තමයි අපිට ඕන කරන්නේ කියලා. අපි මේක copy කරගමු. සම්මෙදෙන්ට paste කරගමු. ඔන්න දැන් අපිට id එක කියන result එක හරිනේ. අපිට ඕන උනේ result එක වෙන query එක. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ එක අයින් කරලා අපිට අර query එක දාන්න පුළුවන්. නමුත් අපි මේ සමාන ලකුණත් එක්ක අපි දාන්න යන්නේ නැහැ මේ විදිහට. මේක query එකක් නිසා අපි පොඩ්ඩක් highlight වෙන පොඩ්ඩක් අඳුර ගන්න ලේසි වෙන වරහන් දෙකක් දානවා. ඒ වගේම මේ සමාන ලකුණ අයින් කරලා අපි in කියලා දානවා. අපිට සමාන ලකුණ use කරන්න පුළුවන්. එහම සමාන ලකුණ use කරන්න පුළුවන් වෙන්නේ සමාන ලකුණක් අපි use කරන්නේ ඒකට result එක මේ එකක් විතරක් වෙනවා. ඒ කියන්නේ එක කියන value එක නෙමෙයි එක row එකක් විතරක් වෙනවනම් ඔයගොල්ලෝ දැන් මෙහෙම එකක් આવුත් මෙතන 1 2 3 4 ගේ rows කිහිපයක් આવුත් අන්න ඒ වගේ search result එකක් කෙනෙක් කෝරයක් අපිට කීරවා සමාන ලකුණක් දාලා assign කරන්න බෑ. අන්න එතකොට අපිට පුළුවන් in කියන එක use කරන්න. ඉතින් අපිට කෝකරත් හොඳයි කියලා තමයි අපි in කියන එකම use කරන්නේ. මොකද එතකොට අපිට මතක තියාගන්න ඕනේ මේකේ rows එකයිද තියෙන්නේ ආයකයි නම් අපිට සමාන ලකුණ දාන්න පුළුවන්. ඒකට වැඩි නම් අපි සමාන ලකුණ දාන්න බෑ in දාන්න ඕන. එහෙම හිතයි තියෙන දෙයක්. අපි in වලට practice කරොත් කිසි ප්‍රශ්නයක් නැතුව ඕන එකක් දාගන්න පුළුවන්. එහෙනම් අපි in වලින්ම practice කරමු. හරි. ඔන්න දැන් අපි ඕක දුන්නා. අපිට ඒකම තමයි එන්නේ. හරි. දැන් අපි අපේ පළවෙනි condition එක filter කරන් ඉවරයි. දැන් යන් අපි subject එකෙන් filter කරගන්න. හරි. අපි තවත් condition එකක් දුන්නම් අපිට පුළුවන් and කියන keyword use කරන්න. නැත්නම් o දෙන්නත් පුළුවන්. හැබැයි o දුන්නොත් අපිට මේ දෙන condition එකෙන් එකක් complete එකක් තමයි හරියටම complete ද කියලා බලන්නේ. අපිට දෙකම අනිවාර්යයෙන්ම complete වෙන්න ඕන කියන එක හංගවන් තමයි and use කරන්නේ. අපි o දුන්නොත් වෙන්නේ නිකන් හෝ වගේ. මේක හෝ මේක වගේ. and දුන්නොත් මේකයි මේකයි දෙක. අන්න එක තමයි අදහස මතුවෙන්නේ. හරි. දැන් අපි කියමු subject එක. අපිට මේකේ subject එකක් ගන්න කියවනම් කරන්න වෙන්නේ අර වගේ subject id එකෙන් තමයි යන්නේ. අපි student exam mark report table එකට id subject id එක සමානයි. අපි id එකෙන් search කරන්නේ පළවෙනි සැරේ. අපිට ඕන subject එක mathematics නේ. පොඩ්ඩක් subject table එකකින් බලුවොත් subject name එක mathematics එන්නේ id එක 1. ඉතින් අපි මෙතන 1 කියලා දාගත්තොත් වැඩේ හරි භාගයක්. නමුත් අපිට id එකෙන් නෙවෙයි search කරන්න කියන නම එන්නේ. එහෙනම් අපිට IC දෙනවා මෙතන sub core එකක් ගෙන්න ගන්න. අපි in කියලා දාලා හරි sub core එකක් එන්නවත් අපිට ඕන ලෑස්ති කරගත්තා. දැන් යන් අපි ඒ sub core එක generate කරගන්න. අපිට ඕන දැන් අපිට ඕන ගන්න එතෙන්ට subject id එකක් තමයි වෙන්න ඕන. subject id එක අපිට මොකක්ද ඕන? subject name එක mathematics one. select කියලා දුන්නා. අපිට ඕන දේ කියනවා. අපිට ඕන subject id එක තමයි ඕන. subject table එකට අයිති subject id එක තමයි අපිට ඕන. ඊට පස්සේ අපි from කියන keyword එක දෙමු. මේ subject id එක තියෙන subject table එක කොහේ තියෙන එකක්ද කියලා. ඒක තියෙන exam mark db කියන අපේ database එකේ. අපිම subject table එක මෙන්න. ඊට පස්සේ අපි where කියලා condition එක දෙනවා. අපිට id එක ඕන කරන්නේ subject table එකයි subject name එක සමානයි mathematics one. ඔන්න අපිට ඒකෙත්
අපිට බලාපොරොත්තු වුණු රිසල්ට් එක ලැබුණ එක කියලා. දැන් ඉතින් අපි මෙතන එක වෙනුවට දානවා query එක. හරි. syntax error එකක් ගිහින් පොඩ්ඩක්. මෙතන ඔයාලට පේනවා මේ මම copy කරද්දි මෙතන පොඩි අර එක semicolon එකක් හැදලා. ඒක අනිවාර්යෙන් තියෙනවා. දැන් හරි. පොඩි semicolon එකක් මිස් වුණත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. කල්පනාවෙන් copy කරන දේ උනත් කරන්න ඕන. හරි. මේ පේනවනේ මම මේක copy කරලා නැහැ. ඒකේ අවුල. හරි. හරි ඔය විදිහට අපිට පුළුවන් මේ ෆිල්ටර් කිරීම කරගන්න. නමුත් අපිට ඕන මේ ඔක්කොම මාක්ස් ටික නේද අපිට ඕන මාක්ස් වල ඇවරේජ්. අපිට ඇවරේජ් එකක් ගන්න පුළුවන්. එන්න මේ AVG කියන ෆන්ක්ෂන් එක දීලා. අපි AVG කියන එක ඇතුළට තව බ්‍රැකට් දෙකක් දාලා අපිට ඒ බ්‍රැකට් එක ඇතුලේ කියන්න පුළුවන් අපිට ඇවරේජ් එක ගන්න ඕන මොන කොලම් එකේ තියෙන වැලියුස් වලින්ද. දැන් අපිට ඇවරේජ් එක ගන්න ඕන මාක්ස් නේ. ඒ කියන්නේ කොලම් එක මාක්ස්. ඉතින් අපි ඒ කොලම් එක තමයි දෙන්නේ. අපි කොලම් එක නිකන් දෙන්න බෑ. අපි ඒකේ ටේබල් එකත් එක්ක පොඩ්ඩක් හංගවන්න ඕන. හරි. දැන් වැඩේ හරි. දැන් වැඩේ නම් හරි පොඩ්ඩක් ඉතින් බැලුවම පොඩි කැත බවක් පේනවා මෙතන AVG. ඒ කියන්නේ කොලම් නේම් එක තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒක ලස්සන කරගමු. අපිට පුළුවන් මේ as කියන keyword එක දීලා මේ column name එක rename කරගන්න. අපි දාමු average කියලා දෙමු. mark average. mark avg කියලා දෙමු. ඔන්න දැන් අපි අපේ column name එක rename කරගත්තා. ඊට පස්සේ අපි යන් අපේ ඊළඟ requirement එකට. ඒක කියන්නේ ඒ වගේම එකක් තමයි. ඒක කියන්නේ find the average obtained in the second term single sub. කලින් කිව්වේ first term mathematics දැන් කිය second term single. මේ query එක වගේම දෙයක් නේ. දැන් අපි මේක සාකච්ඡා කරේ කොහොමද? අපි කරේ sub queries වලින් තමයි කරන්නේ. ඕල්ඩ් මම කිව්වා tables කීපයක් ගන්න ගන්න තව විදියක් තියෙනවා. inner join කියලා. අපි sub queries වලින් කරා. දැන් අපි practice කරමු මේක inner join වලින් කරගන්න. හරි. මේකෙත් එහෙම අපිට මාක් එකක් නේ හොයන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ඔක්කොම මාක්ස් ටික ගන්න කෝඩ් එක ලියමු. අපි select එකක් ගන්නවා අපේ මාක්ස් දෙන table එකට. අපි ඔක්කොම record අපි ඔක්කොම columns ටික ගන්නවා all කියන එක දෙනවා. from කියන keyword දෙන්නා අපි කියනවා අපේ search එක ගහන්න ඕන කරන database එක සහ ඒකේ අදාළ වුණු table එක. අපේ මාක්ස් ටික නෝ මේක දුන්නා. අපිට එනවා දැන් ඔක්කොම මාක්ස් ටික. හරි. දැන් අපිට ඕනනේ මේ ඔක්කොම මාක්ස් එපානේ. අපිට ඕන second term එකේ science කියන subject එක. හරි. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව නේද? ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ student exam mark කියන table එකෙන් අපි දැන් කරන්නේ ඕක ඇතුලේ subject name එකක්වත් term name එකක්වත් නැහැ. subject name සහ term name තියෙන්නේ subject class එකේ සහ term class exam term කියන subject table එක සහ exam term කියන table දෙකේ. අපිට එන query එක ලියද්දි මේ දෙන්නා set කරගන්න ඕන. හරි. දැන් අපි sub queries වලදී මේ join වලදී අපි කරන්නේ කෙලින්ම මේ table දෙක අපේ මේ result set එකටම join කරගන්න එක. ඒ කියන්නේ අපි execute කරලා පස්සේ මෙතනදී අපිට අර table වල data බලා ගන්න පුළුවන්. අපි එහෙම කරගන්නේ මෙහෙමයි. අපි from කියන keyword එකෙන් අපේ database එක සහ table එක හඳුන්වා දීලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා අපි දැනටම set කරන් ඉන්නේ student exam mark කියන record කියන table එක විතරයි. අපිට ওই විදිහට අනිත් table දෙක set කරගන්න ඕන. අපිට ඒ විදිහට set කරගන්න පුළුවන් විදිය තමයි මෙන්න මේක. අපිට පුළුවන් inner join කියන keyword එකකට use කරන්න. inner join කියලා ලියලා අපිට පුළුවන් අර කලින් විදිහටම student exam record එක දාලා තියෙන විදිහටම database එක ඇතුලේ අපේ අනිත් table එක ගැන කියන්න. ඔන්න ඔය විදිහට exam term කියන table එක දාගත්තා. අපි මෙහෙම දීලා හරියන්නේ නැහැ. join කරගත්තට ඔහම හරියන්නේ නැහැ. අපි ඔක execute කරොත් ලොකු කියන්නේ repeat වීමක් වගේ වෙනවා. තියෙන ගානට repeat වීමක් කරන එක හරියට වැඩේ සිද්ධ වෙන්නේ. මොකද join වෙන කිව්වට පස්සේ මෙයා නිකම්ම ගිහින් join වෙනවා. අපි කියන්නනේ මේ දෙන join වෙන්න ඕන කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි table දෙකක් join කරන්නේ relationship එකක් හදන්නේ. relationship එකක් හැදෙන්නේ කොහොමද? relationship එකක් හැදෙන්නේ foreign key එකක් එක්ක නේද? ඒ කියන්නේ තවත් table එකක primary key එකක් තවත් table එකක තිබීමෙන් තමයි
ඒ රිලේෂන්ෂිප් එක හැදෙන්නේ. එක්කෙනාට අයිති කොලම් එකක් තවත් ටේබල් එකේ තිබීමෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ දෙන්නට පොදුණු කොලම් එකක් තියෙන්න ඕනනේ. හරි. අපි පොඩ්ඩක් බැලුවා. ඒ කියන්නේ දෙන්නටම පොදුණු කොලම් එකක් තියෙනවා. එතකොට අපි බැලුවොත් අපේ මේකනේ ටේබල් එක. ඔය ටේබල් එකේ තියෙනවා term id කියලා කොලම් එකක්. අපි දැන් term table එකට සෙට් කරන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා මෙන්න මේ term id කියලා කොලම් එක. මෙන්න මේ foreign key දෙක ගැන අපි කතා කරලා අපි මෙතෙන්දි කියමු කොහොමද මේ දෙන්න අතර join එක වෙන්න ඕන කියලා. අපි ඒක දෙන්න පුළුවන් on කියන keyword එක use කරලා අපි දැන් කියමු foreign keys දෙක ගැන සමාන කරලා පෙන්නමු. අපිට පුළුවන් exam term කියන අපේ table එකට ඇති term id එක සමාන කරන්න පුළුවන් student exam mark record table එකට ඇති term id එක. අපිට මෙන්න මේ විදිහට ඒ පොදු එකම වෙච්ච columns දෙක table දෙකටම පොදු වුණු column දෙක මෙන්න මේ විදිහට සමාන කරලා පෙන්නලා කියන්න පුළුවන් මේ දෙන්න set වෙන්න ඕන කොහොමද කියලා. හරි. දැන් අපිට පුළුවන් මේක execute කරන්න. මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ table දෙකේම data ටික දැන් මෙතන පෙන්නන අපේ result set එක. හරි. දැන් අපි last එක අපේ ඊළඟ table එකත් මේ විදිහටම join කරන්න inner join කියන keyword එක use කරා. ඊට පස්සේ අපි කියනවා exam අපේ database එක සහායක ඇසුරෙන් subject table එක. අපිට ඉන්න subject table එක set කරන්න ඕන. හරි. දැන් අපි මේක set වෙන්න ඕන විදිය ගැන කියනවා. අපි පොඩ්ඩක් බලුවොත් අපේ subject table එකේ තියෙන subject id කියලා කොලම් එක. ඒක මේ student exam mark record table එක ඒක එහෙමම තියෙනවා. එහෙනම් අපි අන්නේ කොලම් දෙක සමාන කරලා ගමු. අපිට පුළුවන් subject table එක id මේක සමාන කරන්න student exam mark record table එකට id subject id කියන එකත් එක්ක. හරි. දැන් අපි ඔක execute කරමු. හරි. මෙන්න මේ විදිහට අපිට ඒ columns දෙකම බලා ගන්න පුළුවන්. ඒ table දෙකේම details ටික බලා ගන්න පුළුවන්. දැන් යන් අපේ filter කිරීම ටික කරගන්න අපිට ඕන මුලින්ම term එකෙන් filter කරගන්න. අපිට පුළුවන් ඒකට where කියන clause එක where කියන keyword එක use කරන්න. අපි where කියන keyword එක දිලා පොඩ්ඩක් මේක lines වලට කඩාගෙමු. මේ icon එක අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. where කියන එකෙන් අපි කියමු දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව term name එක වගේම subject name එක කියන්න පුළුවන්. මොකද මේ දෙක අපේ result set එකේ තියෙන නිසා. අපි දැන් කියනවා term exam term අපේ table එකේ term name එක සමාන second term. හරි. දැන් අපිට කියන්න පුළුවන් ඒ වගේම අපි ඊළඟ condition එක අපිට execute කරන්න බලමු. හරි. ඔන්න අපිට එනවා second term එක filter වෙලා අපි ඊළඟට කියමු අපි ඊළඟ condition එක subject එක science වෙන්න ඕන කියලා. අපි ඊළඟ condition එකක් දෙද්දී අපි පාරෙන් n කියන keyword use කරන්න නැත්නම් error එනවා. හරි. අපිට පුළුවන් subject table එකේ subject name එක සමානයි science කියලා කියන්න. දැන් ඔය විදිහට science වලින් filter වෙලා යනවා. හරි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ marks ටිකේ average එක ගන්න කියලා. මොකද අපිට මේ ඔක්කොම marks ටික නෙමෙයි ඕන කරන්නේ. අපිට ඕන මේ marks වල average එක ගන්න. අපිට පුළුවන් කලින් වගේම a b g කියන function එක use කරන්න මේකට. ඊට පස්සේ අපි මේ marks තියෙන column එක දෙමු. ඒකේ table name එකත් එක්ක student exam mark record table එකේ mark කියන column එක. හරි. ඔන්න විදිහට අපිට එනවා උත්තරේ. අපි මේකේ column name එක පොඩ්ඩක් rename කරගමු. අපි මෙතන දෙමු average science average mark කියලා දෙමු මෙතන. මේ විදිහට අපි මේක rename කරගමු. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ ඊළඟ requirement එක complete කරන්න. දැන් අපේ ඊළඟ requirement එකට. මේක කියන්නේ find the average of the marks obtained by the Sachitra Wickramasinghe student in all subject in the examination held on 2007-10. දැන් අපිට මෙතන කියන්නේ මෙන්න මේ student 2007-10 examination එකේ ලියපු marks වල average එක දෙන්න කියලා.
හරි. එහෙනම් අපිට සිද්ධ වෙනවා ආපහු marks කියන table එකට search එකක් ගහන්න. මොකද මේක අර marks එක්කනේ වැඩිපුර filter කරන්න තියෙන්නේ. අපිට mark එක හොයන්න ඕන. ඒක තිබ්බ දවස හොයන්න ඕන. ඉතින් අපිට conditions වැඩිපුර තියෙන mark table එකත් එක්ක නිසා අපි මුලින්ම marks table එකට search එකක් දීලා වැඩේ පටන් ගමු. අපි මෙතන select කියන keyword එක use කරලා ඔක්කොම record ගන්න ඕනේ. ඔක්කොම columns ටික ගන්න ඕන නිසා all කියලා දීලා from කියන keyword එකෙන් කියමු අපේ table එක ගැන. table එක marks අරංගු student marks student exam mark record කියන table එක. ඕක execute කරලා පස්සේ අපිට එනවා ඔක්කොම ලකුණු ටික. අපිට ඕන ඔක්කොම ලකුණු ටික නෙමෙයි අපිට මුලින්ම filter කර ගන්න ඕන 2020 7යි 10යි. අපි එතනින් filter කරමු මුලින්ම. අපිට පුළුවන් දැන් මම මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්නේ කලින් ඉන join link කරා. දැන් අපි ආවෝ sub queries වලින් මේක පැහැදිලි කරගන්න try එකක් දෙමු. එතකොට වැඩි හොඳයි කියලා මම හිතනවා. අපිට පුළුවන් වෙන දැන් term එකක් ගැන අපි කියන්න ඕන. term එකක් ගැන කියනවා අපිට term id තමයි use කරන්න වෙන්නේ. අපිට පුළුවන් ඊට කලින් where කියන condition එක දීලා අපි කියනවා student exam mark record කියන අපේ මේ දැන් තියෙන table එකට id term id එක සමානයි අපිට දැන් කියන්න විදිහ exam date එකක් නේ. අපිට කෙලින්ම නම් මෙතනින් ගන්න බෑ. අපිට යන්න සිද්ධ වෙන exam term කියන එකට. ඉතින් අපි සමානයි නෙමෙයි අපි in කියලා තමයි දෙන්නේ. ඊට පස්සේ අපි මෙතන සිද්ධ වෙනවා කුවර එකක් ගන්න. ඒ වුණාට මෙතන තියෙන term id කියලානේ. අපිට මෙතෙන්ට ඕන කරන කුවර එක මොකක්ද කියලා අපි හිතුවා. අපිට ඕන වෙන්නේ term date එක. මේ 2027 7යි 10 වෙන term id එක තමයි ඕන. එහෙම තමයි අපේ requirement එකේ තියෙන්නේ. ඉතින් අපි මෙතන කුවර එකක් ගහම තව කුවර tag එකක් අරගෙන අපි මෙතන කියන අපිට term id එක හොයලා දෙන්න මෙන්න මේ අපේ term id එක හොයලා දෙන්න කියලා අපි කියනවා. හරි අපි ඒක කියන්න ඕන අපේ table එකත් ඇතුලේ. term id එක අපිට ඕනේ. ඊට පස්සේ අපි කියනවා මේක database එක ගැන පොඩ්ඩක්. මේ database එක exam term කියන එකෙන් තමයි අපි හොයන්නේ. ඊට පස්සේ අපි condition එක දෙනවා. අපි term id එක ඕන කරන් term name එක. term date එක 2027 7යි 10 වෙන එකෙන් කියලා. හරි ඔතනින් අපිට term id එක මේ විදිහට එනවා. අපි දැන් ඕක අරන් ගිහින් අතෙන්ට set කරමු. ඔන්න දැන් අපිට term එකෙන් term date එකෙන් filter වෙලා එනවා. දැන් යන් අපි අපේ ඊළඟ condition එක ගැන කියන්න. ඊට කලින් අපි and කියන keyword එක use කරනවා. අපිට ඊළඟ condition එක වෙන්නේ student ගේ name එක ඇතුලෙන් filter කරන්න ඕනේ. සචිත්‍ර වික්‍රමසිංහ කියන්නේ first name එක. student table එකේ තියෙන first name එක සචිත්‍ර වෙන්න ඕන. student table එකේ තියෙන last name එක වික්‍රමසිංහ වෙන්න ඕන. හරි. එහෙනම් අපි ඕක කරමු. හරි. student ගේ name එක මෙතෙන්ට ගන්න ඕනේ. හරි. student ගේ name තියෙන්නේ මොකෙද? student ගේ name තියෙන්නේ මෙන්න මේ student කියන table එකේ. student කියන table එකේ හරි. අපි student කියන table එකේ තියෙන date එකක් අපි කොහොමද මේ student exam mark record කියන table එකට අරන් යන්නේ? අපිට කරන් තියෙන එක විදිය. ඔයගොල්ලන්ට පේනවා මේකෙත් index number තියෙනවා. ඒ වගේම මේකෙත් index number තියෙනවා. අපිට මේ දෙන්නක data ගලපන්න පුළුවන් එක විදිය තමයි මේ index number එක ඇතුලේ. එහෙනම් අපි sub query එකක් ලියනවා. first name එක සචිත්‍ර වන last name එක වික්‍රමසිංහ වන කෙනාගේ අපිට හොයලා දෙන්න index number එක. හරි. අපි index number එකේ sub query එකෙන් ආගත්තට පස්සේ අපිට පුළුවන් අන්න ඒක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට දාගන්න. අපි දැන් මෙතන පොඩ්ඩක් ලියාගෙන ඉමු. student exam mark record table එකට අයිති. ඔයගොල්ලෝ පේනවා ඒකෙත් index number එකක් තියෙනවා. ඉතින් අපි ওই index number එක දීලා අපි in කියලා ලියාගෙන ලෑස්ති කරගමු sub query එක ගෙන්න ගන්න. හරි. එහෙනම් දැන් sub query එක අපි මෙතන දාගමු. අපි sub query එක ගහන්න යන්නේ student table එකට. delete කියලා ලියනවා. ඊට පස්සේ අපි කියනවා student table එකේ අපි මොකක්ද හොයන්නේ student table එකේ index number එකක් තමයි හොයන්නේ. මොකද මෙතෙන්ට ගෙන්න ගන්න ඕනේ index number එක. ඊට පස්සේ අපි from කියන keyword එකෙන් කියනවා මේකේ විස්තරය ගැන පොඩ්ඩක් තියෙන තැන ගැන.
ඊට පස්සේ අපි කන්ඩිෂන් එක දෙනවා. අපි කන්ඩිෂන් එක දෙනවා ස්ටුඩන්ට් ටේබල් එකට අයිති ෆස්ට් නේම් එක. ෆස්ට් නේම් එක සමානයි ස්ටුඩන්ට් ටේබල් එක පොඩ්ඩක් බලුවොත් මෙන්න මේ සචිත්. අපි කොපි කරලා මෙතන දාගන්නවා. ඒ වගේම අපිට ඕන ලාස්ට් නේම් එක. ස්ටුඩන්ට් ටේබල් එකට අයිති ලාස්ට් නේම් එක වික්‍රමසිංහ. හරි. ඔක එක්සිකියුට් කරත් අපිට එනවා යගේ ඉන්ඩෙක්ස් නම්බර් එක. දැන් අපි මෙන්න මේ ඉන්ඩෙක්ස් නම්බර් එක කොපි කරලා මෙතන දාන්න ගමන් වැඩේ ඉවරයි. හරි. ඔන්න අපිට එනවා මෙයාගේ මෙන්න මේ එක්සෑම් ඩේට් එක දවස්. මේ එක්සෑම් ඩේට් එකේ මෙයා ලියපු දේවල් ටික අපිට එනවා. ඒ කියන්නේ මෙයා ලියපු මාර්ක් ටික අපිට එනවා. සෝරි මෙයා ලියපු සබ්ජෙක්ට් ටික සහ ඒ වගේ අදාළ මාර්ක්ස් ටික අපිට එනවා. අපිට මේ ටික නෙමෙයි ඇත්තටම ඕන. අපිට ඕන මෙයාගේ ඇවරේජ් එක තමයි ඕන. අපි මේක පොඩ්ඩක් ෆෝමැට් කරගමු. හරි. එහෙනම් අපිට කරන්න වෙන්නේ මේ ඕල් එක නෙමෙයි අපිට ඕන. අපිට ඕන මේ ඇවරේජ් එක. අපි AVG කියලා කලින් වගේම දෙනවා. ඊට අපි කියනවා AVG ඕන මොන කොලම් එකද? අපිට ඕන මාර්ක් කොලම් එක. ස්ටුඩන්ට් සෑම් මාර්ක් රෙකෝඩ් කියන ටේබල් එකේ මාර්ක් කියන කොලම් එක දෙනවා. හරි. ඔන්න එතකොට අපිට එනවා මේකේ ඇවරේජ් එක. ඊට පස්සේ පොඩ්ඩක් මේක ලස්සන කරගමු රීනේම් කරලා. අපි කියමු සචිත්‍ර එයාගේ නමෙන් අපි දෙමු. average. දුන්නට පස්සේ අපිට ඒකත් රීනේම් කරගන්න පුළුවන්. හරි. ඔය විදිහට අපි මේ වැඩේත් ඉවර කරගන්නවා. දැන් යන් අපි ඊළඟ රික්වයර්මන්ට් එකට. ඒක කියන්නේ arrange the marks obtained by all the student class 11A in the first term in ascending order. ඒ කියන්නේ ඔක්කොම ළමයිගේ කියන්නේ class A වල ඉන්න ඔක්කොම ළමයිගේ first term එකේ මාර්ක්ස් ටික අපිට පෙන්වන්නලු නිකන් නෙවෙයි පෙන්වන්නේ කියන්නේ ascending order. ඒ කියන්නේ අඩු එකකින් ඉඳන් වැඩි එක දක්වා පෙළ ගස්සන්න කියලා කියනවා. හරි. මේකෙත් මාර්ක්ස් නේ හොයන්න වෙන්නේ. හරි. මාර්ක්ස් හොයන්න වෙන නිසා අපි මේක මුලින්ම සර්ච් එකක් ගහනවා. student exam mark record table එකට. නමුත් ඔයගොල්ලන්ට තේරෙනවා මේකෙත් අපිට සිද්ධ වෙනවා ටේබල්ස් කිහිපයක් එක වැඩ කරන්න. දැන් අර කලින් කරේ සබ් queries වලනේ. දැන් මම ලෑස්තිනේ මේක join queries වලින් කරන්න. ඒ නිසා අපි මුලින්ම ඔයගොල්ලන්ට තේරෙනවා මුලින්ම අපි exam එකේ තියෙන record ටික අරන් ඉමු. marks record ටික අරන් ඉමු. දැන් අපිට පුළුවන් select කියන keyword එක දෙන්න. අපි ඔක්කොම ටික ගමු මේ විදිහට. from කියලා දීලා අපි කියනවා අපේ database එක සහ table එක මේ විදිහට. ඔන්න දැන් අපි ඔක්කොම data ටික ගත්තා. නමුත් අපිට ඕන මොනවද? අපිට ඕන මේක නෙමෙයි. අපිට ඕන class එකකින් සහ class එකෙන් සහ exam term එකෙන් filter කරගන්න ඕන. හරි. දැන් අපි කියමු where කියන condition එක දීලා අපිට බලන්න where කියන condition එක දීලා මෙයාගේ term එක කියන්නේ first term කියලා. නමුත් අපි දැන් මෙතන join course නේ use කරනවා කියන්නේ එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ term table එක මෙතෙන්ට join කරගන්න. ඒ වගේම අපිට මෙතෙන්දි කරන්න වෙනව නේද මේ class A set කරගන්නත් ඕනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් මේක අපි ER diagram දිහා පොඩ්ඩක් බැලුවොත් හරි. මෙන්න ඉන්නවා අපේ exam mark record table එක. ඒ වගේම අපිට class එක set කරගන්නත් ඕනේ. class එකේ ඉන්නේ මෙන්න මේ. ඔයාලට පේන්නේ නැහැ නේද මේ student exam mark record table එක සහ class table එක අතර direct relationship එක. එහෙම එකක් නෑ. මේ තැනද relationship එක හැදිලා තියෙන්නේ මොකක් කරාද? student table එක හරහා තමයි relationship එක හැදලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙයා join කරන්න කලින් මෙයාට මෙන්න මේ student එක join කරන්න. ඊට පස්සේ එයා හරහා මේ class එක join කරගන්න. එහෙනම් අපි මුලින්ම එතන පොඩි දිග වැඩි බවක් තියෙන නිසා අපි ඒක මුලින්ම කරගෙන ඉමු. වැඩේ ලේසි වෙනවා. එතකොට එහෙනම් අපි දැනට මෙතන set කරන් ඉන්නවා student exam mark record table එක. අපි දැන් inner join කියලා set කරගමු. මුලින්ම student table එක. අපිට පුළුවන් අපේ database එක ඇසුරෙන්ම එක දෙන්න. හරි.
අපි දෙනවා ස්ටුඩන්ට් ටේබල් එක. දැන් ඕක සෙට් වෙන විදිය ගැන කියමු. ඔයගොල්ලෝ දන්නවා ස්ටුඩන්ට් ටේබල් එක ස්ටුඩන්ට් මාක් රෙකෝඩ් ටේබල් එක දෙන්නටම ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවා කියලා. ඉතින් අපි ඒකෙන් සෙට් කරමු. අපි කියනවා ස්ටුඩන්ට් ටේබල් එකට අයිති ඉන්ඩෙක්ස් නම්බර් එක සමාන කරන්න ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් ටේබල් එකට අයිති ඉන්ඩෙක්ස් නම්බර් එක. හරි. දැන් අපිට එන්නේ ආව සෙට් කරගන්න පුළුවන් මේ විදියට. දැන් අපි සෙට් කරන්න අවතනේ ක්ලාස් එක. අපි ඉන්නර් ජොයින් කියලා දෙනවා. ඊට අපි කියනවා එක්සෑම් මාක් රෙකෝඩ් අපේ මේ ඩේටාබේස් එකට අයිති ක්ලාස් ටේබල් එක ඔක සෙට් කරන්න. ඔයගොල්ලෝ දන්නවා ක්ලාස් එකක් පොඩ්ඩක් එක පෙන්නුවොත් අපි මේක තමයි ක්ලාස් ටේබල් එක වෙන්නේ. ඔය ක්ලාස් ටේබල් එකේ තියෙන ක්ලාස් ID එක ස්ටුඩන්ට් ගෙත් තියෙනවා ක්ලාස් ID එක. ඉතින් අපි ඔන්න ඔය දෙන්නගෙන් තමයි මේව සෙට් කරලා ඇස්ති වෙන්නේ. අපි කියනවා class.classId බල වෙනවා ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන ක්ලාස් ID එකට. දැන් අපිට පුළුවන් ඒව සෙට් කරගන්න මෙන්න මේ විදියට. දැන් යන් අපේ කන්ඩිෂන්ස් ටික දෙන්න. නෑ අපි ඊට කලින් සිද්ධ වෙනවා අපේ එක්සෑම් ටර්ම් එක තියෙන දැන් අපි ටර්ම් එකක් තෝරන ටර්ම් එක තියෙන්නේ ටර්ම් ගැන විස්තර තියෙන එක්සෑම් ටර්ම් කියන එක. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ එක්සෑම් ටර්ම් කියන ටේබල් එක මෙතෙන්ට සෙට් කරගන්න. හරි අපිට පුළුවන් ඉන්නා ජොයින් කියලා ගහලා අපිට පුළුවන් ඉන්නා ජොයින් කියලා දීලා අපේ ටර්ම් ටේබල් එක අපේ ඩේටාබේස් එක සහ ටේබල් එක එක්සෑම් ටර්ම් ඕක සෙට් කරගන්න පුළුවන්. පොඩ්ඩක් ෆෝමැට් කරගමු ලයින්ස් වලට. අපි on කියන කීවර්ඩ් එක දීලා අපි කියනවා exam term කියන ටේබල් එක term ID එක සමාන කරනවා student exam mark record table එක. ඔයගොල්ලෝ දන්නවා අන්නේ student exam mark record table එක තමයි මෙයාගේ term ID එක තියෙන්නේ. ඉතින් අපි එයාගේ තමයි මෙතනදි සඳහන් කරන්නේ. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට term එක set කරගන්න. දැන් යන් අපි ෆිල්ටර් කිරීම ටික කරගන්න. හරි. අපිට term එක ෆිල්ටර් කරන්න වෙන්නේ මුලින්ම මොකෙන්ද? අපිට term එක අපිට term එකනේ මුලින් නෑ අපි මුලින්ම class එකෙන් ෆිල්ටර් කරන් ඉමු. අපි කියන්නේ මුලින්ම term එකෙන් ෆිල්ටර් කරන් ඉමු. කැමැත්තක් ගන්න පුළුවන් class එකෙන් ෆිල්ටර් ගන්න පුළුවන්. මම දැනට අපේ ටර්ම් එකෙන් මුලින්ම ෆිල්ටර් කරන් ඉන්නවා. ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් ෆිල්ටර් ගන්නත් පුළුවන්. එම පිළිවෙල වෙනස් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන කීවර්ඩ් එක දෙනවා. මම කියනවා exam term කියන අපේ ටේබල් එකේ term name එක සමානයි first term. හරි දැන් first term ටික තමයි අපිට ෆිල්ටර් වෙලා තියෙන්නේ. දැන් යන්න ඊළඟ කන්ඩිෂන් එක කියන්නේ අපිට ඕන class A ළමයි ටික අපිට පුළුවන් n කියන කීවර්ඩ් එක දීලා class name එක සමානයි 11A. ඔතනින් අපිට පුළුවන් grade 11 වෙනත් ෆිල්ටර් කරගන්න. හරි ඒක දැන් අපිට ඕන කරන ටික වෙලා ඉවර. දැන් තියෙන ascending order එකට හදන්න තියෙන්නේ මාක්ස් අනුව. ඒත් අය පොඩ්ඩක් මේ රිසල්ට් ෂීට් එක දිහා පොඩ්ඩක් බලුවොත් පොඩි අපිලියල ගතියක් තියෙනවා. මොකද මේ all කියන එක අපි දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඊට අපිට මේ ඔක්කොම ටේබල්ස් වල තියෙන ඔක්කොම columns ටික එනවා. නමුත් ඔයගොල්ලන්ට මතකයි මේ අපි දැන් මේවා join කරද්දී පොදු columns තියෙනනේ. ඒ කියන්නේ එක ටේබල් එකක තියෙන columns අනිත් එකේ තියෙනවා. එතකොට මේ ඔක්කොම එකට දානකොට ඔක්කොම ටික ගද්දි අර රෙකෝඩ් ටික අර columns ටික ආයෙ රිපීට් වෙනවා. ඒක අවුලක් ඇත්තටම බැලුවා. ඉතින් අපි එන්නේ එක මෙව කරන්න නම් නැති කරන්න නම් ඕන පේනවා subject ID මෙතනක් තියෙනවා. ආයෙත් subject ID එක නෑ. term ID එක මෙතන තියෙනවා. class ID එක රිපීට් වෙලා තියෙනවා. term ID එක මෙහෙම තියෙනවා. ඒක අවුලක් නේ. ඉතින් අපිට පුළුවන් අපි මේ all කියලා දුන්නොත් තමයි ඒ අවුල සෙට් වෙන්නේ. අපි all කියන එක නැතුව මේ අපිට ඕන කරන columns ටික විතරයි. especially අපි හඳුන්වලා දුන්නොත් ඒ අවුල අපිට निराකරණය කරගන්න පුළුවන්. එහෙනම් අපි අපිට ඕන කරන ටික විතරක් කියමු. එතකොට අපිට පුළුවන් මේ ඕන නැති ඒවා එන එක වළක්ව ගන්න. අපි මුලින්ම කියමු student table එකෙන් අපි ගන්න ටික student table එකෙන් ගන්නවා. index number එක අපිට ඕන වෙනවා. ඊපස්සේ student table එකෙන් අපිට ඕන වෙනවා first name එක සහ last name එක. අපිට ස්ටුඩන්ට් ගේ ජෙන්ඩර් එක ඕන වෙනවා.
contact number එක ඕන වෙනවා. අපිට ඕන වෙනවා class table එකේ class name එක ඊට පස්සේ ඕන වෙනවා subject එක. subject නම් ඕනේ නැහැ. හරි අපි මෙතන subject එකක් දාගත්තොත් පොඩ්ඩක් meaningful වෙනවා. අපි mark එකක් තියෙනවා අපි subject එක මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි මෙතන subject එකක් දෙමු. subject dot subject නෙවෙයි. නමුත් අපි මෙතන තාම subject එක join කරගෙන නැහැ. එහෙනම් අපි ඒකත් join කරගෙන ඉමු. අපි මෙතන class එක exam term එක set කරගත්තට subject එක set කරගත්තේ නැහැ. දැන් අපි ඒක set කරගමු. අපිට පුළුවන් මෙන්න මෙතනින් අන්තිමට ඒක දාගන්න. අපි දෙමු. අපි අන්තිම නැතුව පොඩ්ඩක් කොහෙන් දාම කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් inner join කියලා දෙන්න. ඊට අපි කියනවා Sam අපේ database එකෙන් subject කියන table එක set කරන්න. subject කියන table එකේ subject id එක. ඔයගොල්ලෝ දන්න subject id එක මේකේ තියෙනවා. තව student exam mark record table එකත් ඒකම තියෙනවා. ඒක කියමු දැන්. student exam mark record table එකේ subject id එක. හරි. ඔන්න දැන් අපි ඒක set වෙනවා. හරි. දැන් අපි මේ subject name එක දුන්නා. අපිට පුළුවන් දැන් mark එක කියන්න. mark එකේ තියෙන student exam mark record table එකේ ඊට mark එකත් අපිට දෙන්න. ඊට පස්සේ අපිට දෙන්න term එක. Sam term කියන අපේ table එකේ term name එකක් ඕන. term date එකක් ගන්න ඕන. term date එක. හරි. ඔය ටික දුන්න ඊපස්සේ අපි මේක දෙමු. හරි. ඔන්න දැන් අපිට එනවා meaningful result sheet එක. හරි. දැන් ඔතෙන්දී අපි දැන් අපි යමු මෙතන average එක ගන්න. sorry. අපි මෙතන list ගන්න average එකක් නෙමෙයි. අපිට දැන් ඔන්න මේක ascending order එකට පෙළ ගස්සන්න ඕන marks වල. හරි. අපිට පුළුවන් එක කරගන්න අන්තිමට පොඩ්ඩක් format කරගත්තොත් දැන් මෙතන අන්තිමට අපිට සඳහන් කරන්න පුළුවන් එන්නේ අපි මේක පෙළ ගස්සන්න ඕන order එක. අපි යම order එකට පෙළ ගස්සන්නේ මෙන්න මෙහෙමයි. අපිට පුළුවන් මේ order by කියන order by කියන keyword එක use කරලා අපිට කියන්න ඕන මොන column එකද අපි order එකකට පෙළ ගස්සන්න ඕන. මොන column එකේ තියෙන details වලද order එකට අපි මේ ටික පෙළ ගස්සන්න ඕන කියන එක අපි දෙන්න ඕන. අපි කියනවා marks වලට අනුව තමයි කරන්න ඕන. student exam mark record table එකේ තියෙන marks වලට අනුව තමයි අපි මේක කරන්න ඕන. ඊට පස්සේ අපි කියනවා මොකක්ද method එක කියලා. අපිට ඕන ascending order එකට අපි හංගවන්නේ ASC කියලා දීලා. කොහොම දුන්නට අපිට පුළුවන් ascending order එකට මේ ටික පෙළ ගස්ස ගන්න. ඔයගොල්ලෝ පේනවා අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා තමයි මේ result ටික පෙළ ගැස්විලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපි last requirement එකක් complete කරනවා. ඉතින් අද ඔයගොල්ලෝ බලාගන්න කොහොමද අපි search කරගන්නේ average එකක් ගන්න ඒ වගේම කොහොමද inner join use කරලා join queries වලින් වැඩ කරගන්නේ sub queries වලින් වැඩ කරගන්නේ වගේ ascending order එකකට මේක පෙළ ගස්ස ගන්න කොහොමද අපේ search result එක කොහොමද meaningful search result එකක් ගන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ තවත් requirement වල අනුව අපි queries practice කරලා දෙන කලින් videos වල ඒ ටිකත් බලන්න නැත්නම් බලන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් යමු queries practice කරන වීඩියෝ එකක් එක්ක. එතකන් කට්ටියට goodbye.